හොඳයි. හැමදිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අද දවසේ මේ විදිහට සජීවීව සම්බන්ධ වන්නට උත්සාහ කරේ. පහුගිය කාලේ ඇතිවෙච්ච විවිධ ශාසනික අර්බුද ශාසනික කටයුතු වලදී ගිහි පිරිස එක පැත්තකට වෙලා ප්‍රෞಢජාවට පත් වෙලා ශාසනිකව කටයුතු කරන පිරිස තවත් පැත්තකට වෙලා හැම පැත්තෙන්ම ශාසනික වශයෙන් පිළිබෙදීමක් පමණක් පේන්න තිබ්බා. නමුත් ශාසනික වශයෙන් භික්ෂුවක් නැත්තම් බුදු පුතෙක් කල යුතු කිස සිදු කරන බවක් පේන්නට තිබුණේ නැහැ. ඉතින් ඒකට ඇත්තටම පළවෙනියටම කනගාටුදායක සංසිද්ධිය තමයි ඒකට කතා කරන්න. නැත්තම් ඒ සම්බන්ධව ඉදිරිපත් වෙලා යම්කිසි කෙනෙක්ට කටයුතු කරන්න අවස්ථාව තියෙනකොට එහෙම කටයුතු කළ හැකි භික්ෂුන් වහන්සේලා දැනට අද වෙනකොට මේ ලංකාවේ වැඩ ඉන්නවා. ඕන තරම් වැඩ ඉන්නවා. විශේෂයෙන්ම පළවෙනියටම සිහිපත් කරන්නම් දැන් අපි ගත්තොත් ධර්ම විනය අතින් හරීම පොහොසත් උතුමු බුරුමින් පවා පිළිගත් උතුමු අපේ ලංකාවේ වැඩ හිටියා. ඒ උතුමන් වහන්සේලාගෙන් පැවතගෙන එන પરම්පරාවන් ලංකාවේ වැඩ ඉන්නවා. එතකොට ඒ උතුමන් වහන්සේලා මේ ශාසනයට කල යුත්ත නොකල වෙන වෙන දේවල් කරනකොට ඒ සම්බන්ධව ප්‍රශ්න කරන්නේ. ඇත්තටම අපි කොතනකදීවත් දැන් කවුරු හරි අපෙන් අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේට ශාසනික වශයෙන් තියෙන මොකක් හරි නෛතික පදනමක් තියෙනවද? මේ සම්බන්ධව කතා කරන ඔබ වහන්සේ කවුද මේ ශාසනික අර්බුද කතා කරන්නේ? ඇත්තටම අපි කවුරුත් නිසා නෙමෙයි ශාසනික අර්බුදය කතා කළේ. අපි ප්‍රශ්න කරනවා. අපි දැකපු සංඝ પરම්පරාව, අපි මහාන වෙනකොට තිබ්බ පෞරුෂයක් තිබ්බ සංඝයා ඒක නැද්ද මේ ශාසනය? මේක බොරුවක්ද? ඔක්කොම තම තමන්ගේ බඩ වඩාගෙන දායකයෝ තර කරගෙන ශාසනයට ඕන දෙයක් වෙනකොට නිහඬව ඉන්න ශාසනයක්ද මේක? එහෙනම් අපි ගෙදර යන්න ඕනේ. හේතුව දැන් එහෙමයි කියලා මම කියන්නේ මේක දෙපැත්තක්. එකක් අපේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස අපි වඩන ප්‍රතිපදාව. එතකොට ඒ ප්‍රතිපදාවනේ මූලික. ඒ ප්‍රතිපදාව යම්කිසි කෙනෙක් අභියෝගයකට ලක් කරද්දී දැන් ථේරවාදය පිළිබඳව අපිට පේනවා කතා කරනවා. ථේරවාදය කියන්නේ නිකන් කැඩිලා ආපු එක දහමක් විතරයි. එතකොට අපි අදහන්න ඕනේ කොයි සම්ප්‍රදායද කඩාගෙන ආපු. අපි ශ්‍රාවකයාට කියන්න ඕනේ කොයි ත්‍රිපිටකය ගැනද? මහායාන කරුණු ඇදලා ගන්නද? දැන් ලංකාව බැලුවම ලංකාවේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර මේ වගේ මේ මහා ලොකු දේශනා සිද්ධ වෙනවා. එතකොට ථේරවාදයත් එක්ක මුහු වෙලා ථේරවාදී ශාසනය තුල ප්‍රතිපදා වඩන ශ්‍රාවකයා අර සූත්‍රය තුල මුලා වෙනව නෙවෙයිද? ඒවාට කලියුත්තේ නිහඬව සිටීම කියලා නම් හිතන්න එපා. ඒක මහා නිවටකමක්. බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් ඒ නිහඬව පැත්තකට වීමේ ප්‍රතිපදාව අනුගමනය කළේ නෑ. අඩුම මම එක කතාවක් කියන්නම්. ධම්මපදයේ ගන්න නිරේ වග්ගයේ තියෙනවා සුන්දරි පරිභාජිකාව මරලා අර පරවුණු මල් අතරේ හැංගුවා කියලා. එතකොට භික්ෂුන් වහන්සේලාට චෝදනා කරනවා මිනිස්සු මෙන්න බලන්නකො ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ තරම කියලා. බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කියනවා ස්වාමීනි අපිට මෙහෙම මිනිස්සු කියනවානේ පාරි බහැලා යන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ කිව්වද අනේ ඔන්න ඔය කියන ඕන කෙනෙක්ට කියන්න දීලා ඕගොල්ලෝ හැප්පෙන්නත් එපා, ගැටෙන්නත් එපා, ඇලෙන්නත් එපා, පැත්තකට වෙලා ඉන්න. එහෙම කිව්වේ නෑ. එහෙනම් ඒවන් පටිචෝදේති. එහෙනම් මේ විදිහට ප්‍රතිචෝදනා කරන්න කිව්වා. අභූතවාදී නිරයන් උපේති. ඔබ අපිට අභූතෙන් චෝදනා කරොත් ඔබ නිරේ උපදිනවා. යෝවාපි කත්වා නකරෝමි චාහ කවුරු හරි කෙනෙක් කියලා යමක් කරලා මම මේක කරේ නෑ කියලා කියනවනම් ඒගොල්ලෝ නිරේට යනවා. ඕගොල්ලෝ දෙගොල්ලෝ උභෝපි මනුජා. කියන්නේ මේ දෙගොල්ලොම පරලෝකයට ගිහිල්ලා සමහ භවಂತಿ කියලා කියනවා. සමාන වූ විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය හැමතිස්සෙම මේ වගේ ශ්‍රාවකයව මුලා නොකර කතා කරපු ස්වභාවයක් තිබ්බා. අපි මේවා කතා කරන්න බය වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලින් අපි මේවා කතා කළ යුතුමයි. ඉතින් මම මේ ටික කියන්න උත්සාහ කළේ ඒ ශ්‍රාවකෙක් විදිහට ඒ ශ්‍රාවකයිතිය තමයි අපිට තියෙන්නේ භික්ෂු සංඝයා විදිහට. ඉතින් අපි අනිවාර්යයෙන්ම වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් සහ මේ ශාසන භාරදාරී කියන යම් උතුම ඉන්නවා නම් ඒ උතුමන් වහන්සේලාගෙන් සියලු දෙනාගෙන්ම මේ පොදු ප්‍රශ්නයක් අහන්නේ පුංචි ස්වාමීන් වහන්සේ නමක් විදිහට. ඇයි මේකට මැදිහත්ව කටයුතු කරලා මේවා අතුරන් කරලා දාන්නේ නැත්තේ? නේද? එහෙම එක කාලෙන් කාලයට අධර්ම මතවාද පැන නගිනවා. මගේ ස්වාමීන් වහන්සේලා බලන්නේ එහෙම අධර්ම මතවාද පැන නගිනකොට ත්‍රිපිටකේ නැති වෙනකොට දැන් හදීසියවත් ත්‍රිපිටකේ නැති වෙලා අපි ඒක ආයි ධම්මවිජය සයන්සේ ප්‍රින්ට් කරන්න ගියා කියලා හිතන්නකො. අනේ සබ්බේ සංඛාරා අනිච්චානි කවුද කියන්නේ ඕවා ආපහු පවත්වාගෙන යන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ කිය ඔක්කොම අනිච්චයි කියලා නේද? ඔන්න කියන බණ. පින්තුනි මේ ශාසනය සහ බණ කීම කියන්නේ දෙකක්. මම මේක කියන්නේ හේතුව බණ කියන්නේ අපි ප්‍රතිපදාව නිර්වාණයටපත් වෙන ප්‍රතිපදාව.
අනුගමනය කරන්නේ නිර්වාණයටපත් වෙන ප්‍රතිපදාව. හැබැයි මේ ප්‍රතිපදාව තමයි ශාසනය කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රතිපදාව කාගේවත් අතින් හානි වෙන්න නොදී ශාසනය රකින්න විදිහට රකින්න ඕනේ නැද්ද? දැන් මට බුදුදහම ලැබුණේ කවලම් වෙලා නෙමෙයිනේ. මට බුදුදහම ලැබිද්දි මේක කවලම් තිබ්බේ නැහැ. එක එක්කෙනා මේකට නිරුක්ති දුන්නේ. බුදුරජාණන් වහන්සේ අපි පුංචි කාලේ ඉඳන් අහලා තිබ්බේ ඉන්දියාවේ පුදුනායි කියලා. ඒකට ඒවට අපිට ප්‍රශ්න තිබ්බේ නැහැ පොඩි කාලේ ඉඳන්. හැබැයි අපි ශාසනයට ඇවිල්ලා අපේ ශාසන සජීවී කාලයේ මේ වගේ ප්‍රශ්න එනකොට අපි බකන් විලාගෙන හිටියොත් මට කියන්න ඕනේ ඒකයි. අනාගත પરම්පරාවට ජෙනරේෂන් එකට බාර දෙන්නේ මොකක්ද? මොකක්ද එතකොට දායකයන්ගෙන් දානේ වළඳලා භාවනා කරලා ඉතුරු කාලෙට කරගත්තේ. දවසට පැය 10ක් භාවනා කළත් මගේ ස්වාමීන් වහන්සේ අපිට තවත් පැය 14ක් ඉතුරුයිනේ. ඒ 14 ඇතුළත මොකද කරේ? ඒ 14 ඇතුළත මේ ශාසන ප්‍රතිපදාව අනාගත પરම්පරාවට බාර කරන්න අපි කටයුත්තක් කරන්න එපාද? කළ යුතුමයි. ඔන්න ඔය නිසා තමයි ධම්මවිජය සාහිණාසිය ත්‍රිපිටක පඬිතට කැමති වුණේ ඇයි? ඔක ප්‍රශ්නයක්. දැන් ඒකට ආඳන්නේ එක එක ආයතන. හරිද? අර දැන් මම මේක වචනෙම කියන්නේ යෝගාශ්‍රමයේ මේකට විරුද්ධයි කියනවා. යෝගාශ්‍රමයේ කියලා විරුද්ධයි කියලා කොහෙවත් කියලා නෑ. නමුත් යෝගාශ්‍රමයේ නියෝජනය කරන නාවිනි අරිදම ස්වාමීන් වහන්සේගේ පැවතගෙන ආපු ශිෂ්‍ය පරම්පරාවේ බොහෝ බහුතරයක් ශිෂ්‍යයන් වහන්සේලා මේකට විරුද්ධයි කියලා පෙන්නනවා. එතකොට වෙනම ස්වාමීන් වහන්සේ නමක් අපි ගත්තොත් කොත්මලි කුමාරකස්සප ස්වාමීන් වහන්සේ. ඇත්තටම උන්වහන්සේලා දන්නේ නැහැ මම මේක සජීවීව කතා කරනවා කියන්නේ. නමුත් පොදුවේ සංඥානි විදියට මම මේක කතා කරන්නේ උන්වහන්සේලා මේකට පක්ෂත්වයක් පෙන්වනවා. එතකොට තපෝවනි රතන අපේ නායක සයින්හාසය අවසරයි ගත්තොත් එහෙම උන්වහන්සේලා මේකට එක්තරා ආකාරයකට පක්ෂත්වයක් පෙන්වනවා. ඒක ආයතනික වශයෙන් නෙමෙයි ත්‍රිපිටක පනතේ පරමාර්ථය දැකලා. මේ පනතක් වගේ එකක් ආවනම් කොච්චර යහපතක් අපිට වෙන්න තිබ්බද? එතකොට කෙනෙක් මගෙන් අහනවා මගේ සයින්හාස ඕකේ අනාගතයේ අහිතකර නැත්නම් නෙගටිව් මේ ඍණාත්මක පැත්ත ඔබ වහන්සේ දැක්කේ නැද්ද? දැක්කා. අනිවාර්යෙන් දැක්කා. ඒ දැකපු නිසා තමයි මේ පනතට සහයෝගය දෙන්න කියලා. ඒ කියන්නේ මේ පනතේ වැරදි හදලා අනාගත අහිතකර විපාක කඩලා ඒවා හිතකර වන ආකාරයට සකස් කරලා මේ පනත එකමුතුව සම්මත කරගන්නයි කියලා. වැඩිහිටි ස්වාමීන් වහන්සේලාව අපි සම්බන්ධ වෙලා ඇත්තටම ওই ස්වාමීන් වහන්සේලාට මතක ඇති ඒ කාලේ එක කට්ටිය Zoom වලින් අරහෙන් මෙහෙන් සාකච්ඡා තියෙනකොට මම මේ අපි බණ කියන අතරතුර මේවට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා මගේ ස්වාමීන් වහන්සේ ඇයි මේවට උත්තරයක් නොදෙන්නේ? ඇයි මේකට කැමති නොවෙන්නේ කියලා අපි ඇහුවා. හැබැයි ඔක්කොම ආන්ද වගේ ලිස්සලා ගියා මිසක් ඍජු පිළිතුරක් දුන්නේ කෙනෙක්වත් නැහැ. මම අදත් කතා කරනවා. ඇයි මේ ත්‍රිපිටක පනතට විරුද්ධ? මේ පනතේ වගන්ති තියෙනවා නම් වෙනස් කළ යුතු. අපි ඒව වෙනස් කරමු. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි හරි මේ පනත එපා කියන්නකෝ. ඔබ වහන්සේලා එකතු වෙලා පනතක් ගේන්නකෝ. මොකක් හරි විනය පිටකේ හරි මොකක් හරි ගෙනල්ලා මේ ශාසන භක්ෂකයෝ ටික අයින් කරලා දාන්න. කැමති කෙනෙක් channel දානවා. channel වල බණ කියන්න පුළුවන් අය එනවා. ඇවිල්ලා ඔහේ බණ ටික කියනකොට ඔඩියන්ස් එක අමුමේ විනාශ වෙනවා. පුදුමයට කාරණාව නම් අධර්මවාදීන් මේ අටුවාව ටීකාව ත්‍රිපිටකය විනාශ කරන එක පැත්තකට දාන්න ධර්මවාදීයි කිය හිටපු අයත් දැන් මොකද කරන්නේ? එහෙම ස්වාමීන් වහන්සේලාත් ගිහිලා අර අධර්මවාදීන් එක්කම අධර්ම මත පතුරන අධර්ම මත ප්‍රකාශ කරන මාධ්‍ය ආයතනවල මාධ්‍ය තැන්වල ඉඳගෙන උන්වහන්සේලාම එකතු වෙලා තේරවාදී පදනමට ගහනවා. උන්වහන්සේලාට උපසම්පදාව ලැබිච්ච සීමාව සම්මත වෙලා තියෙන අටුවාව ටීකාවට උන්වහන්සේලා පහර ගන්නවා. උන්වහන්සේලාගේ පරාජිකා විනිශ්චය කරන්න තියෙන අදත්තා දාන ආදී පරාජිකාවට ලියවිත අට කතාවට උන්වහන්සේලා පහර ගහනවා. හෙට අනිද්දාට ප්‍රශ්නයක් මතුවලා ආවොත් ඇයි ස්වාමින්වහන්සේ මේක Facebook එකේ කතා කරන්නේ? ඇයි මේක YouTube එකේ කතා කරන්නේ? ඒ ස්වාමින්වහන්සේ මේක ඔබ වහන්සේට බැයිද උන්වහන්සේලා හම්බ වෙන්න පුළුවන්. උන්වහන්සේලාට අපි හම්බෙන්න කතා කරා. උන්වහන්සේලා අපි හම්බ වෙන්න යන්න කතා කරගෙන හිටියා. හැබැයි මොකක්දෝ කලබලයකට මොකක්දෝ පෙන්වන්න උන්වහන්සේලා අපිව හම්බ වෙන එක හෝ අපිත් එක්ක සාකච්ඡා කරන එක හෝ මේ සම්බන්ධව ධනාත්මක ලෙස සාකච්ඡා කරන එක පැත්තකට දාලා මම දැක්ක ගිහිල්ලා අන්න අර මේ ගොසිප් බෙදාහරන YouTube channel වල එලෝටත් නැති මෙලෝටත් නැති මාධ්‍ය තැන් වල උන්වහන්සේලා සාකච්ඡා කරන්න පෙළඹුණා. උන්වහන්සේලාට අපි කතා කරා ස්වාමීනි අපි කතා කරමු. මේක රහසේ කතා කරමු සංඝය ඇතුළේ. මොන හරි අඩුපාඩුවක් තියෙනවා අපි හදාගමු. හදාගෙන අපි මේක පෙන්නමු. මං ගාව මේ හැම එකම රෙකෝඩින්ග්ස් ඇති. මොකද මගේ ෆෝන් එකේ සාමාන්‍යයෙන් කෝල් රෙකෝඩින් වෙන නිසා. හැබැයි එතකොට ඔය අද වර්තමානයේ පනතට තාම විරුද්ධ වෙලා තියෙන අපේ අවසරයි පූජනීය කිනිතුලාගල ලොකු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බොහොම විරුද්ධත්වයක් මේකට ප්‍රකාශ කරනවා. සාධාරණයි උන්වහන්සේගේ පැත්තෙන් උන්වහන්සේ සාධාරණයි. හැබැයි මහා තෙරවරුන් විදියට ශාසනයේ භාරකාරී කල යුත්තේ ආකාරයෙන්ද කියන එක නම් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට හරි ලැජ්ජයි.
කියන්නේ එහෙමනම් මේ ශාසනික කටයුතු විසඳන්න තියෙන්නේ වැඩක් සංඝයා එකතු වෙලා එකට වෙලා කතා කරලා අර වටකුරුල්ල දැල එකතු කරගෙන දැල උස්සගෙන ගිය කතාවත් අහලා නැද්ද? එක තැනකට එකතු වෙලා එක පැත්තකට මේ දැල උස්සගෙන ගියොත් නේද අපිට මේක දිනන්න පුළුවන් මේ ශාසනය රකින්න පුළුවන් අනාගතයට. එහෙම නැතු අපි එක එක්කෙනා මම සුජාත පුත්‍රිකේ ඉන්න දායකව පිරිස ඇදගෙන මේ පැත්තට ගියොත් ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ දායක පිරිස රැකගෙන මේ පැත්තට ගියොත් අර වටකුරුල්ලන්ට වෙච්ච දේ නේද වෙන්නේ වැද්දට අහු වෙනකම් අපි දන්නේ නැහැ නේද අන්තිමට. අනිත් එක ස්වාමීන් වහන්සේලා මතක තියාගන්න ඕනේ හොඳම කාරණාවක් තමයි අතීත උතුම මේක රැකලා අපිට දුන්නා. නායනී ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් ශාසනය වර්තමාන પરම්පරාවට එනකොට එහෙම ලොකු අකරතැබ්බි වෙලා තිබ්බේ නැහැ. උන්වහන්සේලා වයෝ වෘද්ධ තපෝ වෘද්ධ කාලයට යනකොට තමයි මේ එක පිටිදුවේ සිරිධම්ම කියන ස්වාමීන් වහන්සේ ගත්තොත් නැగిලා එන්නේ. ඔය තවත් එක විකෘති ආයතනේ වහරකලා මීවන පලාන්නලා මේ ඔක්කොම නැగిලා ඉන්නේ දැන්. මේ කාලේ සජීවීව වැඩ ඉන්න ශාසනය දන්න, විනය දන්න, අභිධර්මයේ දන්න, ධර්මයේ දන්න උතුමෝ මේකට විරුද්ධුනේ නැත්තම් මේකට යමක් කළේ නැත්තම් ඒක මහා අපරාධයක්. අන්න ඒ නිසා තමයි ඒවා ස්වාමීන් වහන්සේලා ගති වෙන්නේ. පහුගිය කාලේ යම් ප්‍රශ්න එනකොට අපි එක නායක ස්වාමීන් වහන්සේලා හම්බ වෙන්න ගියා යනකොට ඇත්තටම කියන්න ලැජ්ජයි. උන්වහන්සේලා මේ ශාසන කටයුත්ත ගැන කතා කරේ නෑ. මම යනකොට සමහර කොන්ක්‍රීට් අනනවා. ශාසන කටයුත්ත ගැන කතා කරන්න ගිහිල්ලා පැය ගාණක් හිටියා කොන්ක්‍රීට් ටික අනලා ඉවර වෙනකම්. ආවට පස්සේ කිව්වා අනේ ආයතුන් අපිට නම් බෑ ඕවට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒ නිසා එතන කතා කරන්න බැරි නම් සංඝ සභාවක කතා කරන්න බෑ. ඔයගොල්ලෝ බලන්න ශාසන ආරක්ෂක බල මණ්ඩලයකට ගිහිල්ලා ඒ වගේ කතා කරන්නේ මහා කෝලම්. ඊළඟ තරඟ විභාගේ පවත්වන්නේ කොහේද? අහවල් පන්සලේ ගුරුවරුන්ට සාරි ටික දුන්නාද? රෙජිස්ටර් ටික දුන්නාද? ඒකටද ශාසන ආරක්ෂක බල මණ්ඩලේ සාරි බෙදෙන මණ්ඩලයක්. ඒ වගේ මේවා කතා කරා මේ මිනිස්සු hina වෙනවා. පන්සිල් ටික දෙන්නේ නැතුව ශාසන ආරක්ෂක බල මණ්ඩලය පටන් ගන්න සමහරක් තැන්වල. ඒතකොට ඒවට ගිහිල්ලා තියෙන්නේ එක්තරා පිරිසක් විතරයි. අද පන්සලක් හදන්න බෑ බල මණ්ඩලෙන් අවසරය අරගෙන එන්නයි කියන. බල මණ්ඩලේ ඉන්න හාමුදුරුවෝ ඒකට අවසරය දෙන්නේ නැහැ. තවත් පන්සලක් හැදුනොත් දායකයෝ දෙකට කැඩේ කියලා. මේක තමයි ශාසනයේ ඇත්ත. මේක කියලා හෙට මේක තියලා ගෙදර ගියත් මට කමක් නැහැ. සිල්මෑණිවරුන්ට තියෙන ප්‍රශ්නද බලන්න අහිංසක සිල්මෑණි කෙනෙක්ට එළිය ගිහිල්ලා කුටියක් හදාගන්න පුළුවන්ද? පන්සලේ හාමුදුරුවෝ මේවට විරුද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත. ඒක උන්වහන්සේලා අසරණයි. උන්වහන්සේලා මොකද කරන්නේ? ගෙදර දොර අතෑරලා දාලා මහාන වුණා. දැන් මොකද කරන්නේ? ඒවට පිළියම් ගන්න කොතනටද අපි කම්ප්ලේන් කරන්න ඕනේ? හොඳයි. මට මේ ආරණ්‍ය ප්‍රශ්නයක් තියෙනවා අනිත් හාමුදුරුවෝ මට හදන්න දෙන්නේ නැහැ. එහෙම හිතන්නේ මං කාටද කම්ප්ලේන් කරන්න ඕනේ? මං Facebook එකේ පෝස්ට් එකක් ලියනවා හැර. අදාළ වගකීම් මෙන්ෂන් කරලා YouTube එකේ වීඩියෝ එකක් දාලා අදාළ වගකීම් මෙන්ෂන් කරනවා හැර. කොතනද අපිට ගිහිල්ලා කතා කරන්න කොතනද තැනක් තියෙන්නේ? අන්න එතන හදලා දෙන්න. එතන හදලා දෙන්න. ඒක හදන්න නැතුව නිකන් තමන් ආදරෙන් ආත්ම මොකද කියන්නේ මානින් කියවට වැඩක් නැහැ. එහෙම මානින් කියවනවා නම් අපිටත් මේකේ ලයිව් ඇවිල්ලා කියවන්න පුළුවන් ඔඩියන්ස් එකක් තියෙනවා හදලා. ග්‍රාහකයන් ඉන්නවා යම් තැන්වලදී එක ආකාරයෙන් භාවනා වැඩසටහන් වලට දහස් ගාණක් සම්බන්ධ වෙනවා. හැබැයි මම කියන්නේ අපි Facebook එක YouTube එකේදී මිනිස්සුන්ට ධර්මය කියමු. ඒක වෙනයි. ශාසනික කටයුතු විසඳ ගන්න, ශාසනික කටයුතු විසඳා ගන්න ස්වාමින් වහන්සේලා විසින් එක තැනකට ඇවිල්ලා මොකක් හරි එකක් හදන්න ඕනේ. එහෙම එකක් හැදෙන්නේ නැහැ. ඇත්ත කතාව. එහෙම එකක් හැදෙන්නේ නැහැ. එහෙම එකක් හදන්නත් බෑ. අපි මේ ශාසනය අවුරුදු 6ක් දැම්මම එහෙම එකක් හදන්න බෑ. ඒක හරි අමාරුයි. ඒ නිසා නීතියෙන් යම්කිසි පදනමක් ගෙනල්ලා දුන්නොත් ඒක හදන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මේ පනත සම්මත කරගන්න අපි ආවේ. නමුත් දැන් පනත මේ වෙනකොට ඇත්තටම යම් සංශෝධන වෙමින් ඉදිරියේදී පනත ක්‍රියාත්මක භාවයට ඒවි. සමහර මේ ගිහි ඇත්තෝ පනතේ ෆොටෝකොපියක්වත් දැකලා නැතුව දැන් ඒව නිරුද්ධයි අහෝසි කියලා දැඟලුවට පව් ඉතින් අහිංසකයි මිනිස්සු. තමන්ගේ මට්ටමින්නේ තමන් කියවන්නේ. හැබැයි මේ වෙනකොට ඒ වගේ අදාළ රැස්වීම් වාර තියලා ඒ රැස්වීම් වලදී පනත පිළිබඳව සාකච්ඡා කරලා අඩුපාඩු හදාගත යුතු තැන් හදාගෙන ඉදිරියට කටයුතු වෙමින් පවතිනවා. ඉතින් අපි බලමු අනාගතයේදී කෙසේ නමුත් මේ ශාසනය මේ ආකාරයෙන් වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේම කලින් සිල්වත් ගුණවත්යයි කියපු උතුමන් වහන්සේලාගේ මතවාදයට ඇයි දැන් විරුද්ධ වෙන්නේ? උන්වහන්සේලා ධර්මදරයි නම්, උන්වහන්සේලා විනයදරයි නම්. ඇයි මගේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේකට විරුද්ධ වෙන්නේ? විරුද්ධ වෙන්නේ ධර්මයයි විනයයි දැනගෙන මේසන් වැඩ කරාට වැඩක් නැහැ. ධර්මයයි විනයයි දන්නවනම් ධර්මයයි විනයයි අරන් ඇවිල්ලා මේ ප්‍රශ්න ශාසනික අර්බුදයේ විසඳන්න ඕනේ. ධර්මයයි විනයයි දැනගෙන හාල් ගෝනි බෙද ගියොත් එතකොට ඒක ධර්ම විනය දරයි කියන එක හාල් ගෝනි බෙදීමට පටලව ගන්න එපා.
මං හැමදේම අහපු ප්‍රශ්නයක්. පුංචි කාලේ ඉඳන් මහාන වෙලා මම පොඩි කාලේ කියන්නේ අවුරුද්දක් දෙකක් යනකොට මම මගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා ඇයි ඔබ වහන්සේලා ධර්මයේ විනය දන්නවනම් අර එතකොට මට මතකයි සෝවාන් වුණා කියලා එක්තරා මේ වෙළඳ නාලිකාවක අර සබන් කම්පැනි එකක කෙනෙක් සෝවාන් වුණා කියලා ලොකු අර්ථයක් විකෘති කර කර ගියා. මං ඇහුවා ඇයි ඔබ වහන්සේලා මේකට විරුද්ධ වෙන්නේ නැත්තේ? මොකක්ද ඔය දන්න ධර්ම විනය දැනුමේ ඵලය? වැඩක් තියනවද ඕකෙන්? ඕකෙන් ඇයි සසුනට වැඩක් කරන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ වික්ත, විශාරද, බහුශ්‍රුත භික්ෂුන් වහන්සේලා බලාපොරොත්තු වුණේ මේ ශාසනික අරුබුදය විසඳන්න නෙමෙයිද? ඒ නිසා ධර්ම විනය දරයි නම් ඒ ධර්ම විනය දැරීම තුල එළියට ඇවිල්ලා මේ ශාසනික අරුබුදය විසඳන්න. උක්කේපනීය කර්ම කර කර මේ සංඝයා බැහැර කරන්න. ඇතැම් මිත්‍යා දෘෂ්ටි අරගෙන ඉන්න අය, සොකී ආපත්‍ය දකින්න නැති අය උක්කේපනීය කර්ම කර කර බැහැර කරන්න. තියෙනවනේ ආපත්‍ය අපටිකම්මී උක්කේපනීය කර්මය කියලා එකක් තියෙනවා. ආපත්‍ය අදස්සනී උක්කේපනීය කම්ම කියලා එකක් තියෙනවා. බැහැර කළා දාන්න. එහෙම බැහැර කර ඔය කියන හාමුදුරුවරු මම දැක්ක බහුතරයක් ගිහිල්ලා සාකච්ඡා කරලා ධර්ම විනය කතා කරලා ඇවිල්ලා තිබ්බා. දැන් කෝ පාඩුවේ පිට රටවල් වල ගිහිල්ලා අහිංසක මිනිසුන්ගේ ඔලු කන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ සමා වෙන්න. මේකට මීට වඩා බලවත් මොකක් හරි ආධිපත්‍යයක් තියෙන්න ඕන. ඒ නිසා ඇත්තටම ඔබ වහන්සේලා සිල්වත්. ඒක දෙකක් නැහැ. ඒකට අපි ගෞරවයි. ඔබ වහන්සේලා ධර්මදරයි. සාදු සාදු. ඔබ වහන්සේලා විනයදරයි. සාදු සාදු. හැබැයි ඒ ධර්මදර විනයදර සිල්වත් භාවය ඔබ වහන්සේලාට. ඒක ඔබ වහන්සේලාගේ සසර සුවපත් කරයි. ඒ ධර්මදර විනයදර සිල්වත් භාවය ගේන ශාසනයට. ශාසනයේ රකින්න යම්කිසි දෙයක් ත්‍රිපිටකයේ සංරක්ෂණය වෙන ආකාරයට අට කතාව කාටත් ඕන හැටියට ප්‍රතික්ෂේප කරන්න බැරි ආකාරයට සිංහල පරිවර්තන වල තියෙන දෝෂ ටික निराකරණය කරලා ඔච්චර ව්‍යක්තයි නම් විශාරදයි නම් ඔය එක එක මධ්‍යස්ථාන වලින් ගහන පොත්පත් වල තියෙන අඩුපාඩු ටික අයින් කරලා දාලා මොකක් හරි ශක්තිමත් පදනමක් හදාගෙන මේක කරන්න එළියට එන එක මිසක් පැත්තකට වෙලා මම තමයි ඔක්කොම දන්නේ අපි ගාවට එන්න එපා යෝ විසඳ ගන්න ඔය තැන් තැන් වල ගිහිල්ලා වැඩක් තියෙනවද එයාට වස් කීයද මෙයාට වස් කීයද අපිට වස් මෙච්චරයි අපේ ගුරුවරු මෙච්චරයි කිය ඒකට කියන්නේ මේ අදිමානිය කියලා. අදිමානින් උදන් ಜಾති ගොත්ත ආදී දේවල් මමායනය කර කර අදිමානින් තමන්ගේ කටයුතු සිද්ධ කරනවට වඩා කවුරු වුණත් මම මේක කියලා මම කතාවක් කියන්නම්. ඇත්තරම කිනිතුලාගල ලොකු ස්වාමීන් වහන්සේ ගත්තාම අවසරයි මේ දවස්වල උන්වහන්සේගේ යම් කතා බහත් මම Facebook එකේ ෂෙයා කරපු නිසා උන්වහන්සේ ගැන මට තියෙන හදවතේ පුදුම ගෞරවයක්. ඒකේ දෙකක් නෑ වෙනස් වෙන්නේ අදටත් හෙටටත් උන්වහන්සේලා පුංචි කාලේ ඉඳන් සිල්වත්ව ශාසනයට ආදරෙන් ශාසන කටයුතු ඉගෙනගෙන හරිම ලස්සනට අපි උන්වහන්සේලාගේ බණ අහලා තියෙනවා පොඩි කාලේ. ඉස්සර මට මතකයි කෝච්චි යනකොට බෝතලේ දකින්නකොට මට මතක් වෙන්නේ සුදිරාණ සායනහසගේ සෙනසුන මතක් වෙනවා. භාවනා කරන්න යන්න අපි පෙරම් පුරපුර හිටියයි සේනාසන වලට ඉස්සර ගිහි කාලේ. නමුත් දැන් අපි ශාසනය තුලේ ස්වාමින්වහන්සේට ගෞරවණීයයි. හැබැයි පටිපාටිය නම් කොච්චර නිවැරදිද කියලා මගේ සායනහස අපි හිතලම බලන්න වෙයි කියන එක මට කියන්න ඕනි. ඒකයි දැන් අරිය පෙරේද ඉන්දික කියලා මිනිස්සෙක් එක්ක ඇත්තටම ගිහිල්ලා යම් සාකච්ඡාවක් කරලා තිබ්බා. ඕන් නැති දේවල්. ඒ කියන්නේ මේවා බලන්න කොච්චර කැතද කියලා ඒ සාකච්ඡාවේදී සුගත චීවරය ගැන එක වචනයක් කියවෙනවා. සුගත චීවරය ගැන ඒකටත් ඔව් ගන්නවනේ. එතකොට ඒක හරියද? අපිත් එහෙම දානේ සුගත චීවරය එච්චර ලොකු වෙන්නේ කොහොමද? ඔය මේ අට කතාවේ විකාර බුදුහාමුදුරුවෝ මේ යෝධෙක් නෙමෙයි සමහරුන්ට බුදුහාමුදුරුවන් අඳුර ගන්නත් බැරි වුණා. ඔව් ගාලා ඒක මගහැරලා හරියනවා. එතකොට ඒ පොයින්ට් එක අල්ලගෙන ඊළඟ પરම්පරාවට ඒ විස බීජය මුදා හරින්නේ නැද්ද? ඒතර අච්චර ගුණදම් පරපු අරිය ධම්ම ස්වාමීන් වහන්සේටත් වැරදුනා නේද? උන්වහන්සේත් මේ එක්තරා මතවාදයක හිර වෙලා හිටියා නේද? හැබැයි ඔබ වහන්සේලා එහෙම හිර වෙලා නැහැ කොහොම සාදු සාදු කියන එකද හරි? මගේ ඉස්සරහට ඇවිල්ලා එහෙම කිව්වනම් මම අනිවාර්යෙන් කියන එහෙම කියන්න එපා. ඔබ අරිය ධම්ම ස්වාමීන් වහන්සේලාව දන්නේ නැහැ. ඔය කතාව කියන්න එපා. සාකච්ඡාව ඒක වෙනයි. හැබැයි අර කපුටගේ කේජු කෑල්ල වගේ වර්ණනා කරාට පස්සේ ඔක්කොම අමතක වෙලා යන තරම් සාහසිකව නම් ශාසනය තුල කටයුතු කරන්නේ. ඒක නම් පොඩි හාමුදුරුවෝ කෙනෙක් විදිහටවත් ස්වාමීන් වහන්සේ නමක් විදිහටවත් මේ සසුන තේරුම් අරගෙන ශාසනය පිළිබඳව අල්මක් ඇති ස්වාමීන් වහන්සේ නමක් විදිහටවත් ඒක නම් කීයටවත් මේ මුළු ලෝකෙම එක පැත්තකට ගිහිල්ලා ඒක සාධාරණීකරණය කරත් මම සාධාරණීකරණය කරන්නේ. මට හිටියත් එකයි මේකේ නැතත් එකයි. ඇතත් එකයි දායකයෝ නැතත් එකයි ලෝකෙම එක පැත්තකට ගිහලා සාධාරණීකරණය කරත් ඒක නම් වැරදිමයි මට අනුව. එනිසා වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ගරු කොට නිහඬව ඉන්නවා ඇත්තටම. ගරු කොට නිහඬව ඉන්නවා. නමුත් ශාසන කටයුතු අපි කළ යුතුමයි.
එනිසයි Facebook එක YouTube එක සමාජ මාධ්‍ය හරහා මිනිස්සුන්ගේ මනස අපි මේකට හදන්නේ. මොකද සමාජ මතයක් අනිවාර්යෙන් හැදිලා තියෙන්න ඕනි. ඒ සමාජ මතය තමයි මාධ්‍ය හරහා Facebook එක යූස් කරන්නේ. ඒකට නැත්තම් මේ Facebook එක පාවිච්චි කරන්නේ ගොසිප් බලන්න නෙමෙයි ලෝකෙ වටේ තියෙන. ධර්මයේ අධර්මයේ කියන එක ලෝකෙට දාන්න. YouTube එක හදලා තියෙන්නේ මේ ලෝකෙ වටේ තියෙන ගොසිප් බල බල කාලය කණ්ඩ නෙමෙයි. ධර්මයේ අධර්මයේ ලෝකෙට දාන්න. Facebook එක හැදුවේ මේකට. ඒඩි යන්නේ කියලා අහන්නේ මොකද? හැදුවේ මේකට. ඉතින් ඒ නිසා ඒව මතක තියාගන්න. ඒ ටික මට කියන්න මොමනා කාරණාවක් තිබ්බා. ඊළඟට මම මේ පහුගිය දවස්වල විශේෂයෙන්ම අපේ යෝගාශ්‍රමයේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා සමහරක් විට මංත් එක්ක හිතකින් ඇති. මොකද මම ඒ සම්බන්ධව යම් කටයුතු කතා කරනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේලා පිළිබඳව මම කොතනකදීවත් කතා කරේ නැහැ. මොකද මට ස්වාමීන් වහන්සේලා ගැන කතා දෙකක් නැහැ. ස්වාමීන් වහන්සේලා සිල්වන්තයි, ගුණවන්තයි, කටයුතු ඔක්කොම හරි. හැබැයි ඒ ස්වාමීන් වහන්සේලාගේ ඇඟ උඩ නැගලා මේවා එක එක ප්‍රචාරණයන් කරන අන්ධ බාල ගැහණු අය, අන්ධ බාල පිරිමි අය මොකද කරන්නේ? අර ස්වාමීන් වහන්සේලාගේ නම විකුණගෙන ස්වාමීන් වහන්සේව මෙන්ෂන් කරලා ප්‍රශ්නයක් අහන්න බෑ, උත්තර දෙන්න කොහේවත් ඉන්න ගැහණු මිනිස්සු ඇවිල්ලා. ඒතර ඒකට නිහඬ වෙන්නේ ඇයි? ඒකට නිහඬ වෙන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේලාගේ ගැන නෙමෙයි ඇත්තටම යෝගාශ්‍රමය කියලා කියන්නේ මම බොහොම ගරු කරපු තැනක්. අපි අදටත් හෙටටත් කවදටත් උතුමන් වහන්සේලා බිහි වෙච්ච බිහි කරන ඕන කෙනෙක්ට ගිහලා භාවනා කරන්න පුළුවන් තැනක්. අපි වුණත් කවුරු හරි අපෙන් ඇහුවොත් මෙහි පැවිදි වෙන්න ඉඩ තියෙනවද කියලා නෑයි කියලා කිව්වොත් ඊළඟට අපි ඒ වගේ තැනකට තමයි යන්න රෙකමන්ඩ් කරන්නේ. සුදුසුයි කියලා කියන්නේ නැත්නම් වෙන කොහේ යවන්නද අපි? හැබැයි මේ වෙන්න යන අපරාධය නම් ලාභයට යට වෙලා හරි මොහොකකට හරි යට වෙලා නවත්තනම් ගන්න එපා. ඒක ලොකු අපරාධයක්. ඒත් එක්කම කියන්න ඕනේ මහමෙවුනාව ගැන. මහමෙවුනාව කියන්නේ මම බොහොම ගෞරවණීයව සලකන තැනක්. මහමෙවුනාව ස්වාමීන් වහන්සේලා ඉන්නවා පූජනීය බොහොම සිල්වත් උතුම් ධාතුන් වහන්සේලා වැඩම කරන අපි දැකලා තියෙන ඒ උතුමන් වහන්සේලා ගාවට. හරිම සිල්වත් ගුණවත් භාවනා යෝගී උතුමෝ ඉන්නවා. මේ කතා කරන්නේ ඒ උතුමන් වහන්සේලා ගැන නෙමෙයි. ඒක අර ආයතනයේද මේ ආයතනයේද කියන එක නෙමෙයි. ඒ උතුමන් වහන්සේලා උතුමෝ. හැබැයි ඒ බ්‍රෑන්ඩ් එක විකුණගෙන ඒ බ්‍රෑන්ඩ් එකට හානි කරොත් එතනින් එහාට ඒක සම්පූර්ණ ඒතන පැවිදි වෙන හැම කෙනෙක්ට මේක බලපානවා. නිසා මගේ ස්වාමීන් වහන්සේලා ඒ ගැන හිතක් හිතන්නපා. පුද්ගලිකව කිසිම ඇත්තරම මේ ආයතන ඒ දෙක වගේම තවත් බොහෝ තැන් මම හරිම ගෞරවණීය තැන් තියෙනවා. ලංකාවේ ඉතින් අපිට කතා කරන්න ප්‍රධාන වශයෙන් තියෙන මේ දෙක විතරයි. හැබැයි කල්ලි කණ්ඩායම් හැදෙනවට වඩා සාසනික වශයෙන් කටයුත්තක් කරලා සාසනික වශයෙන් දෙයක් කරන එක තමයි වඩාම සුදුසු. කිසිදු ආකාරයක ලංකාව දන්නේවත් නැති පිට රටවල් වල ඉන්න මිනිස්සුන්ව මැදිහත් කරගෙන මේක විනාශ කරගන්න. රුපියල් 10000ට 20000ට 30000ට මිනිස්සු ස්වාමීන් වහන්සේලාව නටවනවාද? එහෙම එපා. මේ ශාසනය ඕන තරම් ලාභ උපදිනවා. සිල්වන්තයි නම් ගුණවන්තයි නම් ප්‍රතිපත්තිකාමී නම් ඕන තරම් ලාභ උපදිනවා. ඒ එක්කෙනෙක් දෙන්නෙක් නිසා සමස්ත බහුතරය හානි කරගන්න අවශ්‍ය නෑ කියන එක ඉතින් මට එහෙම හිතෙනවා. ඊළඟට තමයි තවත් ප්‍රශ්න මම බලන්න දැන් මොනවද අපිට මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලා. මම හිතන්නේ මට ප්‍රශ්න කීපයක්ම යොමු කරලා තිබ්බා. ඒවටත් පිළිතුරු දෙන්නම්. ඇත්තටම හොඳ ප්‍රශ්න ටිකක් මම හිතනවා. ධර්මයේ රැකීමට කාරණාව ධර්මානුකූලව විග්‍රහ කර දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැද්ද? ප්‍රමාණවත්. ඇතැම් තැන්වලදී ප්‍රමාණවත්, ඇතැම් තැන්වලදී ප්‍රමාණවත් නැහැ. ආනිසංස කිව යුතු තැනදී ආනිසංස කියන්නත්, ආදීනව කිව යුතු තැනදී ආදීනව කියන්නත්, ආනිසංස ආදීනව දෙකම කිව යුතු තැනදී ආදීනව ආනිසංස දෙකම කියන්නත්, බැරිම තැනදී අතහැරලා දාන්නත් කේසි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. ඒ නිසා කිව යුත්ත තේරුම් ගන්න සමාජයකට කිව යුත්ත තේරෙන ආකාරයකටත් කිව යුත්ත තේරුම් නොගන්න සමාජයකට තේරුම් තමන්ගේ තරම තේරුම් ගන්නට කිව යුත්ත තේරුම් ගන්න නැත්නම් ඉතින් කාරණාව තේරුම් අරගෙන වැඩක් නැහැ නේ. තමන්ගේ තරම තේරුම් ගන්නට කරුණු ඉදිරිපත් කරනවා. ඒ නිසා අසමගියක් නැහැ. කිසිම තැනක අසමගියක් නැහැ. අනිවාර්යෙන් නමුත් හැම මතයකටම එහි කියාගෙන සාදු කියාගෙන ඉන්න ගතියක් නම් කවදාවත් නැහැ. අපි ස්වාමීන් වහන්සේලා කාගේවත් අතපල්ලෙන් වැටිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය මහාන වුණේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රත්‍යවේක්ෂාවෙන් දහන කටයුතු ආදිය කරගන්නේ. ශාසනය පිළිවෙත් පුරා ගන්නට. එනිසා කාටත් ණය නැහැ. ණය නම් භාග්‍යතුන් වහන්සේට විතරයි. නමුත් උන්වහන්සේ අපි වෙනුවෙන් කරපු පාරමී වල කැපකිරීමට අපි අපේ පැත්තෙන් දෙයක් කරනවා නම් ඒක එක්සින් පරිභෝගයකුත් ඒ කියන්නේ ඉන පරිභෝගයකට අහු නොවි පරිභෝග කරන්න පුළුවන්. කාගේවත් මතයකට යට වෙලා නම් ඉන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දක්වපු කරුණු දක්වනවා කියන කියන්න ඕනි. විශේෂයෙන්ම මේ වගේදී මේ තරහ වෙන්නේ ඇත්තටම දැන් තරහ වෙලා අදහස් දක්වන්නේ ඒ ආයතන සරණ ගිය ඇත්තෝ. මම දැක්ක දැන් පහුගිය දවසේ මාත් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කරපු පුතෙක් ඇත්තටම හරි පව්
පෝස්ට් එකක් ලියලා තිබ්බා ධම්මවිජය සාහිණාසේ ශාසනයට කරපු ටික නම් හොඳයි. කිසිම අගුණයක් නැහැ කියන්න මෙහෙමයි. හැබැයි මේ වෙලාවේ මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට විරුද්ධව අදහස් දක්වන එක නම් හොඳ නැහැ. ඒ නිසා අතහැරලා දානවා කියලා. ඉතින් දුෂ්ප්‍රාඥ බව තමයි. කරපු දේවල් ටික හොඳයි නම් කියන කාරණා හොඳයි නම් මේ දේවල් කරන්නේත් අනාගත යහපතක් පිණිස කියන එක තේරුම් ගන්න පුළුවන් කාලෙක ආපහු රික්වෙස්ට් එකක් දායි. එදාටත් ධම්මවිජය සාහිණාසලා ඒ විදිහටම ඉන්නවා. සෑම කෙනෙක්ම තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නේ ඒවා ඒ පුද්ගලයන් හරියයි හිතාගෙන. ඔබ වහන්සේට වැරදියයි පේනට ඔබ වහන්සේටත් හරි කියලා පෙවුනට ඒවා වරදින්නත් පුළුවන්. ඔබ වහන්සේ මේක ගැන අවධානය යොමු කරලා තියෙනවා. හැම තිස්සෙම අපි කාරණාවක් එළියට දාන්න කලින් අතරම බණක් කියන්න කලින් වුවත් මුලින්ම කල්පනා කරන්නේ මේක ධර්ම විනයානුකූලද කියලා. මේක ධර්මානුකූලද විනයානුකූලද? ධර්ම විනයානුකූල වුවත් ඊළඟට කල්පනා කරන මේ ධම්ම අකුසලයි මේ ධම්ම අකුසල. මේකෙන් කුසලයක්ද අකුසලයක්ද අපිට වෙන්නේ. ශාසනය රකින්නවා කියන එක අකුසලයක් නෙමෙයිනේ. ඒ මම ලිව්වට පස්සේ ඒක ඔස්සේ කවුරු හරි අකුසල් පුරව ගන්නවා නම් ඒක මගේ වරදක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේව දැකලා සමහරු මාගන්ධිය කියන්නේ ආපෝ දකින්න හොඳ නැති එකක් දැක්කා කියලා. ඒක බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ප්‍රශ්නේ තිබ්බේ බලපු ශ්‍රාවකයාගේ. ඒ නිසා අපි ලියනවා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. අර අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම්පිතං අත්තිති වදාමි. ලෝකේ පණ්ඩිතය ඇතයි කියලා තිබ්බ දේවල් අපි ඇතයි කියලා කියනවා. නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම්පිතං නත්තිති වදාමි. පණ්ඩිතයෝ නැතයි කියලා කියපු දේවල් අපි නැතයි කියලා කියනවා. අනිත් අයගේ ගරහාවකට හිත යොමු කරනවා එක තැනකදී විතරක්. ඒ තමයි විඤ්ඤූහි පුද්ගලය. යම්කිසි පණ්ඩිතෙක් අපිට අවවාදයක් දුන්නොත් ඒ අවවාදයට අපි අනිවාර්යෙන් හිත යොමු කරනවා. එහෙම නැතුව ඉතින් ඕන කෙනා කියන ඒවා ගන්න එක ටිකක් කාලෙක ඉඳලා නවත්තුවයි ඇත්තටම. ඊට පස්සේ මේකෙන් සංඝ ශාසනය දුර්වල වෙන්නේ නැද්ද? මේකෙන් සංඝ ශාසනය දුර්වල වෙන්නේ. මේ තමයි සංඝයාගේ ශාසනය. ඇයි ඔය පින්වුතුලාට මතක නැද්ද? දැන් මහා ලොකුට අපි අතීතයේ කබල් ගගා ඉන්නවනේ වංශ කබල් ගගා. ගාණ්ඩක හරියටම වංශ කබල් මොනවද මතුවෙන්නේ කියලා බලන්න. දෙවෙනි සංගායනාව ගන්න. වජ්ජි පුත්‍රකයෝ යසමහරහතන් වහන්සේ කාකණ්ඩ පුත්‍රය යසමහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට සල්ලි පිළිගන්න එක කැපයි අරවා කැපයි මේවා කැපයි කියලා දසකප වස්තුවක් කැපයි කිව්වා. යසමහරහතන් වහන්සේටත් සල්ලි බෙදනවා ඇවිල්ලා. මේ ඔයායි කොටස කියලා. යසමහරහතන් වහන්සේට ඕවා අපිට කැප නැහැ. අපි මං ඕවා ගන්නෙ නැහැ. දැන් එදා යසමහරහතන් වහන්සේ අම්බෝ මම මේක ගත්තේ නැත්නම් සංඝ ශාසනය දුර්වල වෙයි. ඒ නිසා සංඝයාගේ සමගිය වැදගත් කියලා අනේ එහෙනම් මගේ කොටසක් දෙන්න කියලා ගත්තා නම් කොහොමද? එහෙනම් අද ඉතින් අපිව බලන්න වෙන්නේ නැහැ පිටුතුල. එදා උන්වහන්සේ සංඝ පිරිස මැද ඒක ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේට වජ්ජපුත්‍රකයෝ කළා කර්මයක් පටිසාරණීය කර්මය. ගිහියන්ගේ සමාව ගන්න කියලා. උන්වහන්සේ අනුදූතයෙක් ඉල්ලගෙන ගිහියෝ ගාවට ගිහිල්ලා කිව්වා මොකද්ද කිව්වේ? අහවල් වජ්ජපුත්‍රකයෝ කියන කතාව වැරදි. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන කතාව මේකයි. වජ්ජපුත්‍රකයෝ කියන කතාව වැරදි. බලන්න සංඝයාගේ අගුණ සංඝයාගේ නෙමෙයි මේ කියන්නේ අර පිරිසගේ අගුණ ගිහියන් ඉස්සරහා කිව්වා. දැන් මේක නෙමෙයිද Facebook එකේ මේක ලියනවා කියලා කියන්නේ යම් කිසි කෙනෙක් වරදක් කරනවා නම් එදා යසමහරහතන් වහන්සේ කරපු දෙයමයි. ඒ වරද දැනුවත් කළ යුතු දැනුවත් කරනවා. හොඳයි. අපි වැරදි නම් උක්කේපනීය කර්මයක් කළ බැහැර කරන්න. කරලා දාන්න. කර්මය අවිනයයි. ඒ විනය කර්මය අවිනය කර්මයක්. හේතුව සකාරුණික වෙන කාරණාවකට නෙමෙයි සාධාරණ කාරණාවකට නෙමෙයි විනය කර්මය කරන්නේ. ඒකට බය නැහැ. උන්වහන්සේට උක්කේපනීය කර්මය කළා බැහැර කරන්නේ නැද්ද උන්වහන්සේ එළියට ගිහිල්ලා. උන්වහන්සේ පොඩි ඒ කාලේ බස් වැඩිම තිබ්බසාන වාසී සම්බූත තෙරුන් වහන්සේලා රේවත මහස්ත වීරයන් වහන්සේලා අරගෙන ඇවිල්ලා සංඝායනාව කළා. දැන් බලන්න ඒක නෙමෙයිද සංඝ ශාසනය. එහෙම නැතුව අපි සංඝ ශාසනය රකින්න කියලා මම හෙට මීවන පලානෙටත් සාදු කියලා. අර සිරිදම්මගේ ඇග්‍රිකල්චර් සෙන්ටර් එකටත් සාදු කියලා. තව මේ කරන එක එක්කිනා අස්සය පදින එකටත් සාදු කියලා. අන්න හමුදුරුවරු ඩ්‍රයිවිං ලයිසන් ඉල්ලනවා මම ඒකටත් සාදු කියලා. අපිටත් ෂෝක්. තව ජර්සි අඳිනවා අපිත් මේ සීතලයි රස්නේ කියලා ජර්සියක් ඇඳගෙන කකුල් දෙකේ සුදු කබර තියෙනවා කියලා ඩෙක් ෂූස් දෙකක් දාගෙන සීතලයි කියලා අයිස් කැප් එකක් දාගෙන එහෙම ඉන්නද කියන්නේ? ද තනියෙන් හරි මේකට විරුද්ධ වෙලා හරි පැත්තේ හිටගෙන ඉන්නද? ඔයගොල්ලෝ කල්පනා කරන්න. ඒතර පනත හායි කියනකොට හායි කියන පැත්තට සාදු කියන්නද? එපා කියනකොට එපා කියන පැත්තට සාදු කියන්නද? නැත්තම් හෘද සාක්ෂියට එකඟව ධර්ම විනයානුකූලව කුසල අකුසල ධර්මයේ තේරුම් අරගෙන හරි තැන හිටගෙන ඉන්නද? මේ බව ඔබ කල්පනා කරන්න. ඉතින් මේක ගැන කල්පනා කරන්න මං ඉඩ තියලා
එසා ධම්මවිජය සාංශ ඉදිරියටත් අනිවාර්යෙන් ලියනවා මාව මොනවා කරත් නිකායෙන් අයින් කරයි ශාසනයෙන් අයින් කරයි මට ඒක ප්‍රශ්නයක් නෑ. මම හැදලා තියෙන හිත මිසක් පිංගුතුනේ කය නෙමෙයි. මගේ කොණ්ඩේ වැවෙනවද සිවුර අයින් වෙනවද කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි මට. ඉන්නව පුළුවන් තරම් කාලයක් මේක ඉන්න පුළුවන්. ඒක දෙකක් නැහැ. මේක හරි සනීපයි. හැබැයි හැදුවේ හිත මිසක් කය නෙමෙයි. සම මෙහෙත් එකයි හිරෙත් එකයි කොහෙත් එකයි පිටරටත් එකයි කාන්තාරයකට ගිහිල්ලා දැම්මත් එකයි කොහෙත් එකයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් හරි දේ කියන්නේ නැතුව නම් පිංගුතුනි ඉන්න එක කෑලි කපලා ගඟට දැම්මත් ඒක විස ගන්න පුළුවන්. වැරද්ද දැක ඒකට නිහඬව සාසනීයට විශේෂයෙන් බුදුරන් වහන්සේ පාරමී පුරලා අවබෝධ කරපු සාසනීයට හානියක් වෙනකොට ඒකට නම් සාදු කියාගෙන ඉන්න පුළුවන් ගතියක් එදා ඉඳන්ම අපි ගාව තිබ්බේ නෑ. අනේ පුංචි ස්වාමීන් වහන්සේලා මේක අහනවා නම් සාංශ වැඳලා මේ කියන්නේ. එහෙම ඉන්නත් එපා. එහෙම ඉඳලා අපිට ගන්න දෙයක් මේ ශාසනය තුලේ නේ අන්තිමට හෘද සාක්ෂි ඔබට චෝදනා කරයි. මරණාසන්න මොහොතේ ඒ කිරීමේදී යම්කිසි අඩුපාඩුවක් දෝෂයක් වුණොත් සංඝයා වහන්සේලාට නම් කිසිම ආකාරයකින් දෝෂයක් වෙන්නේ නැහැ. මොකද අපි දැක්කේ අත්තච දින්න මහප්පල මාහු කියපු අර භාග්‍යතුන් වහන්සේ පනවපු සංඝයා. නැතෝ මේක එක සිවුරු දරාගත්ත මිනිස්සුන්ගේ නාමෙන් අපි සංඝයා මයින්න යන්නේ නැහැ. ඒ කරුණු ඉතින් ධාරණය කරගන්න පුළුවන් නම් මම හිතනවා ඔබට යහපතක් උදා වෙයි. මට අවසාන වශයෙන් මේකත් කියන්න ඕනි. මේ හැම දෙයකටම කතා කරන්නේ හරීම අර ඕලාරික චරිතයක් එහෙම නෙමෙයි. එහෙම හිතන්න එපා. ධම්මවිජය සායනසේ හරීම කැරොල් නිකන් කොයි වෙලෙත් රණ්ඩුවටමයි කතා කරන්නේ. එහෙම එකක් නැහැ. කිව යුත්තේ ඉතින් කිව යුතු භාෂාවෙන් කියනවා. ඒක ඒ අයට තේරුම් ගන්න. ඒකේ නම් ඉතින් අඩුවක් නැතුව ඇති ලියන කියන ඒ වගේ සයිවයි ආකාරයෙන් දරා ගන්න උත්සාහ කරන්නේ. කිසිම දෙයක් නැහැ. පූජනීය ස්වාමීන් වහන්සේලාට යම්කිසි වරදක් වුණා නම් හිත ඇලීමක් වුණා නම් හිත රිදීමක් වුණා නම් සමා වෙන්න. නමුත් මේ අවසාන ඉල්ලීම මේ සමාවත් එක්කම කවදාවත් මේ ශාසනීය ත්‍රිපිටකයට අටුවාවට ටීකාවට හානියක් කරන්නත් එපා. වචනකින්වත් කරන්න දෙන්නත් එපා. මොකද එච්චරයි අපිට තියෙන්නේ. ඒක නැති වුණොත් බුද්ධ ශාසනය නැති වෙයි. ශාසනය තුළ ප්‍රශ්න ගොඩක් තියෙනවා. උපසම්පදා විනය කර්මයකට ගියත් පැවිදි කිරීමකට ගියත් අපිට විසඳ ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපිට ඒ විසඳ ගන්න ගොඩාක් දේවල් තියෙනකොට ආචාර්ය පරම්පරාවෙන් පැවතගෙන එන අපේ පෙළාට්ට කතාවට හානි කරන එක නම් එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. ඒක වීරකමක් නෙමෙයි. ඒක මහා මුග්ධකමක්. ඒ මුග්ධ භාවයට නොයා කටයුතු ලෑස්ති කරගන්න ඉතින් කවුරුත් උත්සාහ කරන්න ඕනේ. එහෙනම් එපමණයි. වෙන මොන හරි විශේෂයක් තිබුත් මම හිතන්නේ අපි ප්‍රශ්න පොඩ්ඩක් බලමු. ප්‍රශ්න මොන හරි ඇවිල්ලා තියෙනවා නම් ඉදිරිපත් වෙලා තියෙනවා නම් මම ඒවට උත්තර දීම සිද්ධ කරන්නම්. හොඳයි මේ තව ප්‍රශ්නයක් තියෙනවා මම ඒකටත් ඉදිරිපත් කරන්න. මේ සමහරක් ධර්ම කාරණා වැරදියට කියපු ස්වාමීන් වහන්සේලා ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා විශේෂයෙන් මේ චිත්ත වීති සම්බන්ධව. ඇත්තටම මම මේ සම්බන්ධ වෙන්නේ මධ්‍යස්ථ අදහසක ඕන ස්වාමීන් වහන්සේ නමකට ධර්ම කාරණාවක් වරදින්න පුළුවන්. ඇත්තටම ඕනම ස්වාමීන් වහන්සේ නමකට මට වුණත්. මොකද අපි තේරුම් අරගෙන තියෙන පරාසය නෙමෙයි අපි විස්තර කරන්න යද්දි පොත්පත්වල තියෙන කරුණුත් එළියට ඇදලා ගන්නවා. එහෙම ඇදලා ගන්නකොට යම් වැරදි වෙන්න පුළුවන්. එහෙම වැරදි වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒවට උඩ පැනගෙන ගහන එක නෙමෙයි කරන්න ඕනේ. යම් කිසි කෙනෙක්ට යම් ධර්ම ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ වැඩසටහන් සතියට 3-4ක් තියෙනවා. ඕන එකකට ඇවිල්ලා අහන්න පුළුවන්. ඒවට පස්සේ අපි පිළිතුරු දීම සිද්ධ කරන්නම්. වර්තමාන කාලයේ වහරක මීවන පලානි පිටිදෙහුවේ සිරි ධම්ම ඊට පස්සේ තිත්තගල්ලේ ආනන්ද සිරි වැනි මම මේ ස්වාමීන් වහන්සේ කියලාවත් කියාගන්න යන්නේ නැත්තේ අතර මට එහෙම හැඟීමක් නැහැ. වැනි ශාසන භක්ෂකයෝ හැර වෙන කිසිදු ස්වාමීන් වහන්සේ නමක්ව විශේෂයෙන්ම අපි ගත්තොත් වෙන කතාවේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ විශේෂ වරදක් දකින්නේ නැහැ. තවත් ඉතින් ඔය ඒ කට්ටියගේ අතු බ්‍රාන්චස් වලට බෙදිලා ගිය පිරිස් වල නම් විකෘති ඇති. ගිහි පිරිස් ඉන්න ඕන තරම් ධර්මයේ විකෘති කරන විකෘතිව කියනවා. මොකක්දෝ මන් දන්නේ එකක් නිසා විකෘතිව කියනවා. හැබැයි වෙනත් නම් විශේෂයෙන්ම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් නැහැ. හැම ස්වාමීන් වහන්සේ නමකගෙම දේශනා ඊටාම හොඳින් ශ්‍රවණය කරන්න, ගත යුත්තක් තිබ්බොත් ගන්න, නොගත යුත්තක් තිබ්බොත් බැහැර කරන්න, වැරදිලා තිබ්බොත් කරුණා කරන්න. අනේ ස්වාමීන් වහන්සේ අපිට මේක කියන්න උත්සාහ කරා ස්වාමීන් වහන්සේට මේ කාරණා වැරදුනා කියලා. එහෙම නැතුව එකම අල්ලන් උඩින් දුවනවා නම් මම අවසානෙට මේක කියන්නේ ඔයි කාගේ මොනවද කියන්නේ කිල්ලෝට වල හුණු තියෙනවා. කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න කරන්න ආවොත් කාගෙත් කිල්ලෝට වල තියෙන හුණු ගැන වෙනමම ලියන්න පටන් ගන්නවා. හැම වර්තමානයේ ලංකාවේ පවතින සියලුම දේශනාවල වෙනම අධ්‍යයනයක් කරලා මොනවද වැරදිලා තියෙන කාරණා කියලා ත්‍රිපිටක අටුවා ටීකා වලට අනුරූපීව ඒ වගේ සොඳුරු දර්ශනයකට යන්නට ප්‍රාර්ථනා කරගන්න නැතුව තියෙන ටිකෙන් පරිස්සම් වෙලා මධ්‍යස්ථව කටයුතු කරන්න කියන ආදරණීය ඉල්ලීමත් කරමින් අදට නවතින ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමි.